ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගොහි තතේව නන්දති උපදීහි නරස්ස නන්දනා නහිසෝ නන්දති යෝ නිරූපදී සෝචති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගොහි තතේව සෝචති උපදීහි නරස්ස සෝචනා නහිසෝ සෝචති යෝ නිරූපදීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ ආරෝපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ වල්ගම්මුල්ල පාර කිරිදිවැල පදිංචි පත්මාති කෝරළ මහත්මිය ඇතුළු පවුලේ දූ දරු පින්වත් පිරිසයි. ඒ පින්නතුන් බලාපොරොත්තු වන්නේ 2019 ජූලි 10 වන දින මිය පරලොව සපත්වන්ට යෙදුණු විමල් කිස්සිරිලාල් මහත්මයා ඇතුළු මිය පරලොව සපත් වුණු සිහි කටයුතු සීලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ කුද්දක නිකායේ පින්වත්නි, කුද්දක නිකායට අයිති පොත් 15ක් තියෙනවා. ඒ ධර්ම ග්‍රන්ථ 15න් එක පොතක් තමයි සුත්ත නිපාතේ කියලා කියන්නේ. ඒ සුත්ත නිපාතේ උරග වග්ගයේ සඳහන් වෙනව බොහොම ලස්සන සූත්‍රයක්, දනිය සූත්‍ර දේශනාව. ඒ නිසා අද අපි කතා කරන්නේ පින්වත්නි දනිය සූත්‍රය පිළිබඳවයි. දනිය සූත්‍රය කියනකොට පින්නතුන් දන්නවා දනිය ගෝපාලයා නැත්නම් දනිය ගෝපල්ලාත් අපේ බුදුරජාණන් වහන්සේ අතර ඇති ලස්සන ධර්ම සංවාදයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දේශනාව සඳහන් කරලා තිබෙන්නේ. පින්වත්නි, මේ දේශනාව ආරම්භ වෙන්නේ මේ විදියට. මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. එතකොට මේ දනිය කියන්නේ කවුද? පින්වත්නි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මේ දනිය ගෝපාලයා භික්ෂුණු වහන්සේලාට සලාක දාන දුන්නා. ඒ දාන දීලා ඔහු එතෙන් පටන් අකුසල් නොකොට කුසල්ම කොට මේ ආපු සාංශාරික ජීවිතේ මේ දඹදිව වේදේහ රට පබ්බදරත්ත කියන ප්‍රදේශයේ ධම්මකොණ්ඩක කියන නගරේ සිටු පුත්‍රයෙක් වෙලා පින්නතුනි දනිය ගෝපාලයා ඉපදුනා. මොහු ගවයන් පාලනය කරමින් ජීවත් වෙන්නේ. දේශනාවේ සඳහන් වෙනවා මොහු සතුව මොහුට අයිතිව ගවයන් පින්නතුනි 30000ක් හිටියා. එයින් 27000ක් පින්නතුනි එළ දෙන්නෝ. ඒ 27000ක් එළ දෙනුන්ගෙන් පින්නතුනි කිරි දවනවා.
පින්නතුන් දන්නවා ගොපල්ලෝ සාමාන්‍ය එක තැනක වාසය කරන්නේ නැහැ. තැන ස්ථානීය පින්නතුන් වෙනස් කරනවා. ඒ කාගේවත් යහපත නිසා නෙවෙයි, ගවයන් යහපත පිණිස. තනබිම් ආදී තියෙන යම් තැනකද ඒ වෙනුවෙන් ගොපල්ලෝ තැන වෙනස් කරනවා. අනිත් එක වැසි කාලෙට ගොපල්ලෝ තැන වෙනස් කරනවා. පායන කාලෙට ගොපල්ලෝ තැන වෙනස් කරනවා. පින්වත්නි, මේ විදියට ධනිය ගෝපාලයත් ගවයන්ගේ යහපත වෙනුවෙන් තනක් හොයාගෙන යනකොට මහී ගන්තර අසල මොහු తాවකාලිකව නමුත් නිවසක් හදාගත්තා. නිවසක් හදාගෙන වාසය කළා. ධනිය ගෝපාලයට ඉන්නව පින්නතුනි පුත්තු 7 දෙනෙක්. ඒ වගේම දුවරුත් 7 දෙනෙක් ඉන්නවා. ලේලිවරු 7 දෙනෙක් ඉන්නවා. භාර්යාවක් ඉන්නවා. කම්කරුවෝ, ඒ කියන්නේ පින්වත්නි මේ ගවයෝ බලා ගන්න තවත් බොහෝ පිරිසක් මොහු සතුව ඉන්නවා. ඒ සියලු දෙනාම එක් කරගෙන ඇවිල්ලා මොහු මේ මහේ ගන්තර නිවසක් හදාගෙන වාසය කරනවා. පින්වත්නි, ගොපල්ලෝ දන්නවා වැස්ස වහින කාලේ, ගොපල්ලෝ දන්නවා වැස්ස නොවසින කාලේ. ඒක දැනගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් පින්නතුනි කුරුල්ලෝ ඒ ගස්වල අතු ගඟට පාත් වෙලා තියෙන තැන් වලින් උඩ, ඒ කියන්නේ ගස් මුදුන් වල මේ කුරුල්ලෝ කූඩු හදනව නම් එතකොට තේරුම් ගන්න තියෙන්නේ ළඟ තියෙන්නේ වැසි කාලයක් කියලා. ඒ පින්නතුනි ගඟේ වතුර වැඩි වෙනවනේ වැස්සාම. එතකොට කුරුල්ලෝ ඒ වතුරට පහත් තැන් වල කූඩු හදලා තිබුණොත් කූඩුත් ගහගෙන එනවා, කූඩුත් තෙමෙනවා. ඒ නිසා වැසි කාලේ එන්න ලඟ වෙනකොට කුරුල්ලෝ කූඩු හදන්නේ ගස් උඩ. ගස් උඩ කියලා කියන්නේ ගස් මුදුනේ පින්නත්නි. ගොපල්ලෝ දන්නවා එතකොට ළඟ ළඟේ වැසි කාලයක් තමයි එන්නේ කියලා. අනිත් තේරුම් ගන්න කාරණාව තමයි පින්වත්නි කකුලුවෝ. ඔය ගංගාවල නැත්නම් ඇලදොලවල ඉවුරවල උන් බෙන හදාගෙන ඉන්නවා. කුහර හදාගෙන ඉන්නවා. ඒ කුහර එහෙම තියෙද්දී වතුරෙන් උඩ, ඒ කියන්නේ පින්නති ඉවුරේ උඩහට වෙන්න කකුලුව බෙන හදනව නම් ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ ළඟ ළඟ එන්නේ වැසි කාලයක් කියලා. ඇයි පින්නතුනි වැස්සට ගඟ පිරුණොත් උන්ගේ බෙනත් ඔක්කොම වැහිනවනේ පින්වත්නි. ඉතින් මේ කාරණා. ඉතින් කෙසේ හෝ වේවා පින්වත්නි, මොහු දැන් සියල්ල ගේට් හදාගෙන දරුවොත් එක්ක බොහොම සතුටින් මේ නිවසේ ඉන්නකොට ධනිය ගෝපාලය දවසක් ඇඳේ හාන්සි වෙලා ඉන්නවා. දුකෙන් නෙවෙයි බොහොම සතුටින් ඉන්නේ පින්වත්නි. මෙම සතුටින් ඉන්නකොට මොහු එහි උදානයක් හැටියට නැත්නම් තමන්ගේ ප්‍රීතිය මේ විදියට ප්‍රකාශ කරනවා. කොහොමද? පක්කෝදුනෝ දුද්ද කීරෝ හමස්මි අනුතීරේ මහියා සමාන වාසෝ චන්නා කුටි ආහිතෝ ගිනි අතචේ පත්තේසි පවස්ස දේව. මේ කියන්නේ පක්කෝදුනෝ මම කිරි දොවලා තියෙන්නේ, නේ බත පිසලා තියෙන්නේ. දුද්ද කීරෝ මම දෙනුන්ගෙන් හොඳට කිරි දොවලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අනුතීරේ මහියා සමාන වාසෝ මේ මහී ගන්තර මම බොහොම සුවසේ වාසය කරන්නේ. චන්නා කුටි මගේ ගෙදර වහල නැත්නම් නිවස හොඳට සෙවිලි කරලා තියෙන්නේ. ආහිතෝ ගිනි මම ගිනි දැල්වලා තියෙන්නේ. ඒ ගිනි දැල්වලා තියෙන්නේ මේ හරක් ඉන්න තැන්වල නැත්නම් මේ ගව ඉන්න තැන්වල මොහු තැනින් තැන පින්නතුනි ගිනි ගොඩවල් ගහලා තියෙනවා. ඒ නිසා මොහු ප්‍රාර්ථනාවක් කරනවා අතචේ පත්තේසි පවස්ස දේව. මේ වෙලාවේ වැහි බලාකොලකුත් පින්නතුනි අහස තියෙනවා. මොහු ප්‍රාර්ථනා කරනවා ඕනතරම් වහින්න කියනවා. දැන් පින්වත්නි මේ ධනිය ගෝපාලය මේ කියන්නේ කිරිත් දොවලා තියෙන්නේ, බතුත් පිසලා තියෙන්නේ, ගෙදර වහලත් හොඳට සෙවිලි කරලා තියෙන්නේ. ඒ නිසා ඕනතරම් වහින්න කියනවා. මේ ගාථාව ඇහෙනවා පින්වත්නි බුදුරජාන් වහන්සේට. දිව කනින් භාගතුන් වහන්සේ මේ ගාථාව අහගෙන හිටියා.
ආගෙන හිටිය විතරක් නෙමෙයි බුදුහාමුදුරු දැනගත්තා මේ දණිය ගෝපාලයට මහා පුදුමාකාර පිනක් තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ පින්වත්නි මොහු කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලාට සලාක දාන දුන්නු කෙනෙක්. භාගතුන් වහන්සේ කල්පනා කළා මොහුට අනුගාමික නිදානයක් තැන්පත් කරලා දෙන්න ඕනේ. මොහුට තාවර නිදාන තියෙනවා. ජංගම නිදාන තියෙනවා. මොහුට අංගසම නිදාන තියෙනවා. නමුත් මොහුට නැත්තේ අනුගාමික නිදානයයි. පින්වත්නි තාවර නිදාන කියලා කියන්නේ ස්ථාවරව පවතින ගෙවල් දොරවල් වතු පිටි ආදී තියෙනවා නම් ඒකට කියනවා තාවර නිදාන කියලා. ඊළඟට ජංගම නිදාන කියලා කියන්නේ එහා මෙහා ගෙනියන්න පුළුවන් හරක බාන යාන වාහන ආදී යමක් තියෙනවා නම් ඒකට කියනවා ජංගම නිදාන කියලා. ධනියට ඒ නිදානයක් තියෙනවා. අංගසම නිදානය කියලා කියන්නේ ඉගෙනගත්තු ශිල්පයක් ශාස්ත්‍රයක් තියෙනවා නම් පින්නතොනි අන්න ඒකට කියනවා මේ අංගසම නිදාන කියලා. ඊළඟට අනුගාමික නිදාන කියන්නේ ඒ වචනින් පින්නතුන තේරෙනවා. අනුගාමික නිදාන කියලා කියන්නේ තමන් අනුව ගමන් කරන පින්වත්නි. අනුගාමික තමන් අනුව පිටිපස්සෙන් එන. අන්නේ නිදානේ තමයි පින්වත්නි කුසලය. අනේ කුසලය අනුගාමික නිදානේ තන්පත් කළ දෙන්නයි බුදුහාමුදුරුවන්ට අවශ්‍යතාවය ඇති උනේ කාටද? දණිය ගෝපාලයට. ඒ නිසා දිව කනින් බුදුහාමුදුරු මේ ගාථාව අහගෙන ඉඳලා ඊට විරුද්ධ වෙන ගාථාවක් බුදුහාමුදුරු දේශනා කරනවා. මොකද්ද? අක්කෝදුනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහියේ කරත්ති වාසෝ විවටා කුටි නිබ්බුතෝ ගිනි අතතේ පත්තේසි පවස්ස දේව. ඔන්න බුදුහාරන් ගාථාව. දැන් දණිය ගෝපාලය කිව්වේ පක්කෝදනෝ. ඒ කියන්නේ මම බත පිසලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ බතක් කරනවා අක්කෝදනෝ. අක්කෝදනෝ කියලා කියන්නේ පින්වත්නි ක්‍රෝධ නැති බව. නොකිපෙන බව. කිපිච්ච කෙනාට මේ ලෝකේ කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මං නපස්සති. අර්ථයේ පේන්නෙත් නෑ කිපිච්ච කෙනාට, ධර්මයේ පේන්නෙත් නෑ කිපිච්ච කෙනාට. කිපුණාම වෙන්නේ නපුරු විදියට මූණ රැලි ගස්සනවා. පළවෙනි අවස්ථාව. ඊටත් එහා ගියාම මේ හකු සොලවනවා. තවත් එහාට ගියාම නරක වචන පින්නතුනි කටින් පිට වෙන්නේ. තවත් එහාට ගියාම ඒක බඩවැල කඩාගෙන ආපු තමන්ගේ සහෝදරයෙක් සහෝදරියක් වුණත් පින්නතුනි ජීවිතෙන් තොර කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ක්‍රෝධගින්න වැඩි වෙනකොට බඩගින්න කියන එක නැති වෙනවා පින්වත්නි. ක්‍රෝධයෙන් නැත්තම් කේන්ති ඉන්න කෙනෙකුට කන්න කියන්නකෝ කන්නේ. ඒ ක්‍රෝධගින්න වැඩි වෙනකොට බඩගින්න නැති වෙනවා. යම් වෙලාවක යා කෑම කන්නේ කොයි වෙලාවක හරි ඒ ක්‍රෝධේ නැති වුණ වෙලාවක් තියෙනවද අන්නිලාට තමයි ඔහු බත් ටිකක් කන්නේ. ක්‍රෝධේ බලවත්තරම ඒ ඉන්න පින්නතුන හිතා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරු වදාලා දණිය මාස 4ක් පුරා වැහි වැස්සත් වලගොඩලි උල් සහිත බිමේ දාන්නේ කවදාවත් වැඩෙන්නේ නැහැ පින්නතුනි පැලවෙන්නේ නැහැ. ඒ වගේ තමයි ක්‍රෝධ ආදී උල් තියෙන සිතක සද්ධර්මයේ ඇසීම නැමැති කුසලයට හේතු වන වැසි වැස්සත් පින්නතුනි කුසල් වැඩෙන්නේ නැහැ කිව්වා. එබඳු උල් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ බෝබැඩ මුලදී සම්පූර්ණයෙන් පින්නතුනි ගලවලා දැම්මා. බලන්න කොච්චර ලස්සනද කියලා. මේකෙන් කියන්නේ මේ ක්‍රෝධ සහගත සිතක් තියෙන කෙනෙකුට මේ ලෝකේ ධර්මයේ දේශනා කළ වැඩක් නැහැ. ඒ කියන්නේ ක්‍රෝධෙන් ඉන්න වෙලාවට ක්‍රෝධේ නිවුන යම් වෙලාවකටද ඒ වෙලාවට තමයි සද්ධර්මයේ නැමැති වැස්ස වස්සවලා ඔහුගේ ඒ ක්‍රෝධය නැත්තම් ඒ කේන්තිය සුවපත් කරන්න පින්නතුනි පුළුවන්කම තියෙන්නේ. හරියට බුදුහාමුදුරුවෝ කොයි වගේ දෙයක දැක්කේ මාස 4ක් වැස්සත් පින්නතුනි මේ උල් සහිත එහෙම නැත්තම් මේ ගල් සහිත බිමේ මොනතරම් දේ වැපුරුවත් පින්නතුනි දාන්නේ වැඩෙන්නේ නැහැ කිව්වා. පින්නතුන්ට මතකනේ අපේ බුදුහාමුදුරුවෝ දවසක් ආලවක යක්ෂයාගේ යහපත පිණිස නිවසට වැඩම කළා. ඒ කාරංචි වුණු ආලවක ගෙදරාවේ පින්වත්නි පුපුරා කේන්තියෙන් ගෙදරාවේ. ඒ ආපු වෙලාවේ ආලවක බුදුහාමුදුරුවෝ ගෙදර ඉන්නව දැකලා මොකද්ද කිව්වේ?
කිව්වේ ආලවක කිව්වේ එළියට බහින්නකෝ තුන් පාරක්ම. තුන් පාරම බුදුහාර එළියට බැස්සා. ඊට පස්සේ තුන් පාරක්ම ඇතුළට වඩින්න කිව්වා. බුදුහාරුත් ඇතුළට වැටියා. හැබැයි හතරවෙනි පාරත් කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා ආලවක මං එළියට බහින්නේ නැහැ. නුඹට පුළුවන් දෙයක් තියෙනම් කරන්න කියලා. මෙතන ලස්සනයි ගන්න දෙයක් තියෙන. මොකද්ද පින්වත්නි? දැන් බුදුහාමුදුරුවෝ කල්පනා කළේ දැන් ආලවක ඉන්නේ ක්‍රෝධයෙන්. මේ ක්‍රෝධයෙන් ඉන්න කෙනාට බන කියලා දැන් වැඩක් නැහැ. ඒ නිසා කරන්න ඕනේ ඉස්සෙල්ලම මොහොයි ක්‍රෝධය නිවන්න ඕනේ. නිවන්න නම් කරන්න ඕන එකම දේ තමයි ආලවක කියන විදියට මං වැඩ කරන්න ඕනේ. ඉතින් ආලවක එළියට බහින්න කිව්වොත් මං එළියට බහිනවා. ආලවක ඇතුළට එන්න කිව්වොත් මං ඇතුළට එනවා. තුන් පාරක බුදුහාමුදුරුවෝ මේ විදියට කළානේ. ඇයි ඒ? භාගතුන් වහන්සේ කල්පනා කළේ ආලවක කැමැති දේ මම කළොත් තමයි මම ආපු වැඩේ මට කරගන්න පුළුවන්. ආලවක කැමැති විදියට මම වැඩ කළොත් තමයි මම ආපු වැඩේ මම කැමැති දේ ආලවකට දෙන්න පුළුවන්. ලස්සන උපමාවක් කියනවා පින්වත්නි, අම්ම කෙනෙක් දරුවෙකුට කිරි ටිකක් දෙන්න බැරි වෙනකොට සෙල්ලම් බඩුවක් හරි නැත්නම් දරුවා කැමති දෙයක් හරි මොකක් හරි පෙන්නලා ඒ අම්මා දරුවට කිරි ටික පවා ගන්නවා. ඒ දරුවා කැමති දේ දුන්නාම දරුවා කිරි ටික බොනවා. ඒ වගේ තමයි ආලවක කැමති දේ මම කළොත් මට පුළුවන් ආලවකට දහම් කිරි පැන් ටික පවා ගන්න. අම්මට පුළුවන් දරුවට කිරි ටික පවා ගන්න. ආලවකට නැත්නම් බුදුහාමුදුරන්ට පුළුවන් දහම් කිරි පැන් ටික පවා ගන්න. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා මාස 4ක් පුරා දණිය නුඹ මෙහි වාසයට දැන් පැමිණලා තියෙන්නේ මාස 4කට. නමුත් භාගතුන් වහන්සේ මතක් කරනවා මම එකම රැයකට එක රාත්‍රියක් විතරක් නුඹේ යහපත වෙනුවෙන් මම මෙහි ගත කරනවා කිව්වා. නුඹ මේ ගවයන්ගේ යහපත පිණිස මාස 4කට මේ නිවසක් හදාගෙන తాවකාලික මෙතෙන්ට ආවට නමුත් මම එන්නේ එක රැයකට කිව්වා. ඊට දණිය කිව්වා පින්නතුනි මෙතන මගේ කුටිය හොඳට ඒ කියන්නේ මගේ ගෙදර වහලා හොඳට සෙවිලි කරලා තියෙන්නේ ඕන තරම් වහින්න කියනවා. ඇයි තෙමෙන්නේ නැහනේ? බුදුහාමුදුරු දේශනා කරනවා නුඹ දණිය මේ කුටිය නැත්නම් නුඹේ නිවසේ වහලා සෙවිලි කරලා තියෙනවා කියලා කියනවා. නමුත් මම කියනවා මගේ කුටියේ වහලා මම මේ සෙවිලි කරලා මගේ කුටිය මං අරලා තියෙන විවටා කුටිය. මං කුටිය විවෘත කරලා තියෙන්නේ. මොකද්ද පින්නතුනි මෙතන බුදුහාමුදුරු කුටිය කියලා හඳුන්වන්නේ. මේ කුටිය කියලා හඳුන්වන්නේ මොකක්වත් නෙවෙයි පින්වත්නි. මේ සම්මස් නහර ඇට මිදුළු වාදීන් හැදිච්ච පින්වත්නි මේ ශරීරය. භාගතුන් වහන්සේ මතක් කරනවා ඒ කුටිය දණිය තණ්හා මාන දිට්ටි නැමැති වහලෙන් පුජ්‍යලයන් විසින් සෙවිලි කරනලා තිබුණත් නැවත නැවත රාගාදී කෙලෙස් වලින් නැත්නම් රාගාදී කෙලෙස් වැස්සෙන් ඒ ගෙයි මනාව තෙමෙන්න පුළුවන්. නමුත් මගේ කුටිය කවදාවත් කෙලෙස් වලින් තෙමෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කෙලෙස් නැති කරපු නිසා බාහිරින් එන ඕන දෙයක් බාහිරින් එන රාගාදී ඕන සිතිවිල්ලක් බුදුහාමුදුරු මේ කියන්නේ මනසට ආවට කවදාවත් මගේ සිත කෙලෙස් වලින් තෙමෙන්නේ නැහැ කිව්වා. හරිම ලස්සනයි පින්වත්නි. දැන් දණිය ගෝපාලය කියනවා මගේ වහල ගෙවිටි ගෙදර මම සෙවිලි කරලා තියෙන්නේ ඔක්කොම කුටිය වහලා තියෙන්නේ කියලා. බුදුහාරකුණ මගේ කුටිය මං ඇල්ලලා තියෙන්නේ කිව්වා. ඒකයි බුදුහාර මතක් කළේ ඒ කුටිය තණ්හා මාන දිට්ඨි නැමැති වහලෙන් පුජ්‍යලයන් විසින් සෙවිලි කරන ලදින් නැවත නැවත රාගාදී කෙලෙස් රැස්යෙන් මනාව තෙමිට පුළුවන්. පින්වත්නි අටුවාවේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් තමන් අතින් සිද්ධ වුණු වරද හඟවනව නම් ඔහු කෙලෙස් වලින් නැවත නැවත පින්නතුනි වඩාත්ම තෙමෙනවා. ඇයි ඔහු වරද හදාගන්න පින්නතුනි උත්සාහයක් නැහැනේ. ඒක තමන් කරගත්තු වරද තමන් කරපු වරද යම් කිසි කෙනෙක් වහන්නම උත්සාහවන්ත වෙන්නේ. ඒ උත්සාහවන්ත වෙනකොට තමන් තේරුම් ගන්න ඕනේ ඒ වරද පිළිගන්න නැත්නම් වරද මේ හඟවනකොට බුදුහාර දේශනා කරනවා ඒක නැවත නැවත පින්නතුනි ඒ වරදමන කරනවනේ. ඒ නැවත නැවත ඒ වරදම කරනකොට එතකොට පින්නතුනි කෙලෙස් වලින් තෙමෙනවා. යම් කිසි කෙනෙක් වරද හඟවන්නේ නැත්නම් පින්වත්නි ඒ පුජ්‍යලයාගේ කෙලෙස් වලින් තෙමීම නැති වෙලා යනවා. බුදුහාමුදුර මතක් කරනවා අරහත් මග නැමැති
නම් වූ සුළඟින් කෙලස් නැමැති වහල සිඳලා බිඳලා දාපු තැනත්තගේ කුටිය ඕන වෙලාවක වෘත කරලා තියෙන දණිය ගෝපාල කිව්වා. බණ පිනතේ කීමේ ලස්සන අරහත් මාර්ග නැමැති මග නම් වූ නුවණින් මේ සුළඟින් කෙලස් නැමැති වහල සිඳලා බිඳලා දාපු උත්තමයේකට මේ ලෝකේ කුටිය විවෘත කළ තබන්න පුළුවන්. ඔහු රාගාදී කෙලෙස් රැස්යෙන් කවදාවත් දෙමින් නැහැ කිව්වා. ඊට පස්සේ දණිය ගෝපාලයා කිව්වා මම තැන් තැන් වල ගිනි දල්වලා තියෙන්නේ කිව්වා. නමුත් බුදුහාර මතක් කරනවා මම ගිනි නිවලා තියෙන්නේ කිව්වා. මොකද්ද මේ නිවප ගින්න බුදුහාමුදුරෝ? 11 ගින්නක් මම නිවලා තියෙනවායි කිව්වා. 11 ගින්න නම්යි පින්නත්නි රාග, දෝෂ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. මේ තමයි 11 ගිනි කියලා කියන්නේ පින්නතුනි මේවට. මෙන්න මේ 11 ගින්නම බෝබඩ මුලදී මගපල නැමැති සිහිල් දියෙන් නිවාදාප නිසා බුදුහාමුදුරුවෝ කියනවා නිබ්බුතෝ ගිනි මම ගිනි නිවලා තියෙන්නේ කිව්වා. දණිය නුඹ ඔය සතුටු වෙන්නේ හරක්ගෙන් කිරි දෝපු නිසා, කුටිය හොඳට වහලා තියෙන නිසා, ඒ වගේම කිරිබත හොඳලා පිසලා තියෙනවා. කෑමත් උයලා තියෙන්නේ. දැන් මෙහෙම ඉන්න කෙනෙකුට පින්නතුනේ කොහෙත්ම කරදරයක් නැහැනේ, බොහොම සුවසේනේ මේ ජීවත් වෙන්නේ. නමුත් භාගතුන් වහන්සේ මතක් කරනවා ආහාර පිස ගැනීමට ධනිය නුඹට ජීවිතයේ තියෙන තාක්කල් ධනිය වැය කරන්න ඕනේ. ඒ ධනිය වැය කිරීමත් රැක ගැනීමත් මේ දෙකම දුකට හේතුවක් බවට පත් වෙනවා. කරුණ මේම නිසා ධනිය නුඹ දුකින්ම තමයි කිව්වා සතුට වෙන්නේ. නුඹ මේ දුකට තමයි මේ සතුට කියලා කියන්නේ. දුකට තමයි සතුට කියලා කියන්නේ පින්වත්නි. බුදුහාමුදුරු දේශනා කරනවා ධනිය මේ ලෝකේ ජීවිත කුටිය කෙලස් වලින් සෙවිලි කරලා නොමැති බැවින් නුඹ සතුට වෙනවා කිව්වා. ජීවිත කුටිය කෙලස් වලින් සෙවිලි කළ නැති නිසා බුදුහාමුදුරුවෝ පින්වත්නි භාගතුන් වහන්සේ අතිශයින්ම සතුට වෙනවා. මගේ විවර කර ඇති කුටිය කෙලස් වැස්සෙන් කවදාවත් ධනිය තෙමෙන්නේ නැහැ කිව්වා. 11 ආකාර ගිනි වලින් වන වදුරු වලකා ළමින් මම අතිශයින්ම ධනිය ගෝපාලේ සතුට වෙනවයි කිව්වා. ඊට පස්සේ ධනිය තව ගාතාවක් කියන. දැන් පින්වත්නි මේ ධනිය ගාතාව කියනකොට ඊට විරුද්ධ වෙන විදියට බුදුහාමුදුරුවොත් ගාතාවක් දේශනා කරනකොට ධනියට මේ ධර්මයේ පින්නතුනි මිහිර දැනෙනවා. ඒ මිහිර දැනෙනකොට මේ ධනිය ගෝපාලයා තවත් ගාතාවක් කියනවා. ඒ තමයි අන්ධ මකසාන විජ්ජරේ. එකෙන් කියන්නේ මගේ ගොපල්ලෝ නැත්තම් මගේ ගොපල්ලොත් බොහොම සුවසේ ඉන්නවා. මගේ මේ ගවයන් ටිකේ නැත්තම් ගවයන්ගේ මැස්සෝ මදුරුවෝ මේ කිසිවක් වසන්නේ නැහැ. මං ඒවට සුදුසු පිළියම් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ ගවයන් තනකමින් ඉදිරියට යනකොට සාගින්නක් ඔවුන්ට කවදාවත් දෙන්නේ නැති විදියට මම මේ තනබිම් ටික හොයලා තියෙන්නේ. ඒ වගේම දෙවරක් තෙවරක් වැසි වැස්සත් මගේ ගවයන්ට ඉවසාගෙන දරාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ධනිය භාගතුන් වහන්සේට ගාතාවෙන් කියනවා ඕනතරම් වහින්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝ භාගතුන් වහන්සේ මේට හරියන ලස්සන ගාතාවකින් බුදුහාර මතක් කරන ධනිය ඔබ මේ මහී ගන්තර යහගොඩ ඉඳලා මෙහාගොඩට එන්න නුඹ පහුරක් බැන්දා. ඒ පහුර නුඹට ආපහු ඕන වෙනවා. ඒ ආපහු එහාගොඩට යන්න ඕනනේ. බුදුහාමුදුරු දේශනා කරනවා ධනිය මම බැඳගත්තු පහුර මං ඒක ජලේ පා කළා මැරියයි කිව්වා. නුඹට ඒ පහුර ආපහු බඳින්න ඕනේ. නමුත් මං ඒ පහුර ආපහු බඳින්නේ නැහැ කිව්වා. පින්වත්නි ගඟකින් එතර වුණාට පස්සේ පහුරක් බැඳගෙන කරන්න ඕනේ ඒ පහුර කරගහගෙන යන එකද? නෑ. ඒක දියේ පා කළා ඇල්ල හරි යන ගමනක් යන්න ඕනේ. පහුර ගහ මේ කරේ තියාගෙන ඉන්න එක නෙවෙයි සුදුසු පින්වත්නි. මෙතන මේ කියන්නේ ධර්මයේ අවබෝධ කරගත්තට පස්සේ කියන්නේ
අරි අටගි මග වැඩුවට පස්සේ අරි අටගි මග තුල ජීවිතේ අරගෙන ආවට පස්සේ නැත්තම් ධර්මයෙන් සන්නද්ධ වුණාට පස්සේ පින්වත්නි ඒ පුජ්‍යලයට අරි අටගි මගෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඇයි ආ ධර්මයේ පින්වත්නි අවබෝධ කරගෙනනේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ දණිය නුඹ ඊතර ඉඳලා මෙතර ආවේ පහුරකින්. නමුත් ඒ පහුර නුඹට ආපහුවන වෙනවා. අනිත් එක දණිය දෙවි මිනිසුන් ආදී කිසිවෙක් නුඹේ පහුරෙන් මුදාලන්න බෑ කිව්වා. ඒ කියන්නේ සසරින් මුදාලන්න බෑ කිව්වා. නමුත් මගේ පහුර බුදුහාර දේශනා කරනවා මගේ පහුරෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද? සෝවාන් අය බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම බඳගත්තු පහුරෙන් සකු르දාගාමයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා නුඹට ගඟෙන් එහා මෙහා යනකොට බිය ඇති වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න දණිය මට කිසිම බියක් නැහැ කිව්වා. ඒ බියකින් තොරව මම දැන් මේ ලෝකේ වාසය කරන්න කිව්වා. ඒ නිසා මම ඊතරට ගියා. දැන් මා විසින් නැවත තරණය කිරීමට මට කිසිම උවමනාවක් නැහැ කිව්වා. ඒ කියන්නේ මේ කාමෝග භවෝග කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාව කියන මේ සැඩපහරවල් හතරෙන් මම දැන් අහක් වෙලා කිව්වා. කොච්චර ලස්සනයිද පින්වත්නි. දැන් ඕග කියලා කියන්නේ විශාල සැඩපහරකට. දැන් නායගරායල කියලා කියන්නේ පින්වත්නි විශාල ඕගයක්. ඒක විශාල සැඩපහරක්නේ. බුදුහාර දේශනා කරනවා ඒ සැඩපහරට මං කවදාවත් අහු වෙන්නෙත් නැහැ. ඒ වගේම දණිය මා විසින් නැවත තරණය කිරීමට ඒ සැඩපහර තරණය කිරීම මට නැවත උමනාවකුත් නැහැ කිව්වා. ඊට පස්සේ තවත් මිහිර දැනිලා මේ ධර්මයේ තුල දණිය ගෝපාලයා තවත් ගාතාවක් කියනවා ගෝපී මම අස්සවා අලෝලා. ඒ කියන්නේ මගේ බිරිඳ බුදුහාමුදුරුවනේ මට හරිම කීකරුයි කිව්වා. කවදාවත් ඇය මම ඇර වෙනත් පුරුෂයන් කරා ජීවිතේ කිසිම දවසක යන්නේ නැහැ කිව්වා. මට අය ගැන හොඳ සාක්ෂියක් දෙන්න පුළුවන්. පින්වත්නි මේ ලෝකේ ඉෂ්ටියක් ඇලුම් කරන කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි ආහාරයට ලොල් බව. ඊළඟ එක තමයි පින්වත්නි මේ මුදලට ලොල් බව. ඊළඟ තමයි ඇවිදීමට ලොල් බව. ඊළඟ තමයි විලාසිතාවන්ට ලොල් බව. මේ කාන්තාවන් කැමති මේ කරුණු ටිකක් මේ. ඉතින් මේ දණිය ගෝපාලිය කියන්නේ ඔය එකදු කරුණකටවත් බුදුහාමුදුරුවනේ මගේ බිරිඳ කැමති නෑ කිව්වා. සංචාරය කරන්න විලාසිතාවන්ට කිසි දෙයකට කැමති නෑ කිව්වා. ඒ වගේ දේවල් වලට යන්නෙත් නෑ කිව්වා. ඒ කියන්නේ ඇයගේ කිසිම අසංවර බවක් නෑ කියලා මේ කියන්නේ. තමන්ගේ ස්වාමි දියණියගෙන් තමන් සතුටු වෙමින් ඒ විතරක් නෙවෙයි ස්වාමි දියණිය පිළිබඳව ඔහු සහතිකයකුත් දෙනවා බුදුහාමුදුරුවන්ට. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ලස්සන ගාතාවක් චිත්තං මම අස්සවං විමුත්තං දීඝරත්තං පරිභාවිතං සුදන්තං පාපං පන මේන විජ්ජති අතචේ පත්තේසි පවස්ස දේව. මොකද්ද මේ කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා දණිය බිරිඳ එබඳු ගුණ වලින් යුක්තය කියලා ඔබ සතුටු වෙනකොට නුඹ හිතනවා දණිය ඔබ බිරිඳ මට කීකරුයි ඇලුම් කරනවා එහෙම කියලා ඔබ සතුටු වෙනවා. ඇයි ඔබට කීකරු වූවා හෝ නොවුවා හෝ දණිය ඔබට බෑනේ. මොකද්ද? බිරිඳගේ සිත මොකද්ද කියලා දැනගන්න. නමුත් මට පුළුවන් දණිය තවත් කෙනෙක්ගේ සිතක් මනාව දැනගන්න. මිනිස්සු හිතන්නේ එකක් කියන්නේ එකක් ගිහින් කරන්නේ තව එකක්. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. නමුත් ඒ සිතන්නේ මොකද්ද කියන්නේ මොකද්ද ගිහින් කරන්නේ තව මොකද්ද කියලා පින්වත්නි බුදුහාමුදුරුවන්ට අනුන්ගේ සිතක් බලන්න පුළුවන් තරමේ ශක්තියක් භාගතුන් වහන්සේ තියෙනවා කියලා බුදුහාර මතක් කළේ මේ. අනිත් එක දණිය නුඹ ඔය බිරිඳට බැඳීම් වලින් යුක්ත වෙලා ඉන්නේ කෙලස් වලින් බැඳලා ඉන්නේ ඒ කෙලස් වලින් බැඳුම් වලින් ඉවත් වූ නිසා මම දැන් නිදහස් කෙවුවා. ඒ විතරක් නෙවෙයි මම දීපංකර පාදමූලේ පටන් ගත්තේ කුමක් පුරුදු කරන්නද? මේ සිත මනාව පුරුදු කරන්න. දමනය කිරීමෙන් දැමුණු බවට දැන් මගේ සිතපත් වෙලා තියෙනවා දණිය ගෝපාල. අනිත් එක බුදුහාමුදුරු මතක් කරනවා දණිය අවුරුදු 29ක් මම ගිහිගේ ඉන්න කාලේ රාගීව විසූ කාලයකටද ඒ කියන්නේ රාගීව විසූ දවසක්වත් මට එහෙම මතකයක් නෑ කිව්වා.
ඒ විතරක් නෙවෙයි ධනිය. පඬිතයන්ගේ අවමානයට ලක් වෙන පරිදි කයෙන් දුසිරිතක්, වචනයෙන් දුසිරිතක්, සිතින් දුසිරිතක් ඇති වූ බවක් ඒත් මට මතක නෑ කිව්වා. ඒ විතරක් නෙවෙයි සම්බුදු බවටපත් නොවූ අවුරුදු 6 වසර තිස්සේ නැත්නම් අවුරුදු 6ක් තිස්සේ මගේ වරදවල් හොයන්න මාරයා අවුරුදු 6ක් තිස්සේ මගේ පස්සෙන් ආවා. නමුත් මාරයාට මගේ එකදු සිදුරක්වත් හොයාගන්න පුළුවන් කමක් නැති වුණා. ඒ විතරක් නෙවෙයි ධනිය. අවුරුදු 7ක් පියවරෙන් පියවර දේශන හදාගෙන පින්නත් සත්ත වස්සානි භගවන්තං අනුබන්දින් පදාපදං ඕතාරං නාදි ගච්ඡිස්සං සම්බුද්දස්ස සතීමතෝ. ඒ කියන්නේ අවුරුදු 7ක් පියවරක් පාසා භාගතුන් වහන්සේගේ පසුපස ආවා. කවුද මාරයා? මනසිහින් යුතු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කිසිම දෝෂයක් සොයා ගන්න මාරයට පුළුවන් කමක් නැති වුණා. බුදුහාරමේ කියන්නේ ධනිය නුඹ කියනවා බිරිඳගේ වරදක් නැහැ කියලා. නමුත් වරදක් කෙවුවොත් බිරිඳගේ වරදවල් හොයන්න පුළුවන්. නමුත් මගේ අවුරුදු 6ක් තිස්සේ මහන්සි වුණායි කිව්වා. වරදක් හොයන්න මාරයා ඒත් බැරි වුණායි කිව්වා. පින්නතුට මතකයි උත්තර කියලා තරුණයෙක් උසස් පැවිදි හැසිරීම තුළ ඔහු හෙව්වේ මොන මොකක්වත් නෙවෙයි පින්වත්නි. වැරදි හොයමින් මාස 7ක් භාගතුන් වහන්සේගේ පසුපසින් ගමන් කළා. ඒත් පින්වත්නි ආපහු යන්න ගියා. ඇයි? බුදුහාරගේ වරදක් හොයාගන්න පුළුවන් කමක් නැති වුණා. අනිත් එක පින්වත්නි අටුවාවේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ නමක් විසින් නැත්නම් බුදු කෙනෙක් විසින් රැක නොගන්නා කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ රහසය ආරක්ෂා කරගන්න ඕනේ කියලා එහෙම දෙයක් බුදුහාමුදුරන්ට නැහැ. ඒ කියන පින්නත් කය පිළිබඳව හැසිරීම් සමුදායක් තියෙනවා වෙනත් තැනැත්තෙක් මේ දැන නොගනිත්වා කියලා. ඒ කියන්නේ දුසිරිතක් තියෙනවා නම් ඒ කියන්නේ දුසිරිත රැක ගන්න ඕනේ කියලා දෙයක් බුදුහාමුදුරු කෙනෙකුට නැහැ පින්වත්නි. අනේ වරදක් වුණා වරදක් කළා ඒක අවුරුද්ද දකින්න නැත්තම් හොඳයි දැනගන්න නැත්තම් හොඳයි එහෙම කතා පින්නතුනි බුදුහාමුදුරන්ගේ නැහැ. ඒ වගේම මගේ කටින් මගේ මුවින් වචනයක් පිට වුණා මේක වැරද්දයක් එහෙම රැක ගන්න වචනේ රැක ගන්න ඕනේ කියලා දෙයක්වත් පින්වත්නි බුදුහාමුදුරන්ට නැහැ. ඒ වගේම වැරදි දිවි පෙවෙතක් මං ගත කරන්න කියලා එහෙම දෙයක් පින්නතුනි රැක ගන්න ඕනේ කියලා දෙයක් බුදුහාමට නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට පින්වත්නි සංගවන්න දෙයක් මේ ලෝකේ භාගතුන් වහන්සේ තත්ත්ව නැහැ පින්වත්නි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ධනිය ගෝපාලයට මතක් කරනවා මගේ සිතේ අයහපත ගැන ඇසිය අහන්න බෑ. ඒ වගේම ඔබගේ බිරිඳ ධනිය එහෙම නෙවෙයි. ධනිය තවදුරටත් පින්වත්නි මේ ධර්මයේ රසය දැනීගෙන යනකොට ධනිය තව ගාතාවක් කියලා බුදුහාමුදුරන්ට මතක් කරනවා භාගතුන් වහන්සේ අත්ථ වේතන බතෝ හමස්මි. ඒ කියන්නේ පින්වත්නි වැටුපක් ලබාගෙන මං අනුන්ට කවදාවත් බුදුහාන්නේ වැඩ කරන්නේ නැහැ කිව්වා. ඒකම වේතනයක් වැටුපක් ඒ කියන්නේ බැල මෙහෙවරකම් මම කරන්නේ නැහැ. මගේ පුතු කාගෙන්වත් කවදාවත් වචන අහන්නේ නැහැ. ඒ කියන්නේ මගේ පුතු වැරදි කරන්නේ නැහැ. මගේ දූල වැරදි කරන්නේත් නැහැ. ඒ විතරක් නෙමෙයි මගේ දරුවන්ට බුදුහාන්නේ එහෙම ලොකු ආබාධ හැදෙන්නෙත් නැහැ අසනීප හැදෙන්නෙත් නැහැ. ඒ සම්මෝ කියනවා ඕරතරන් වැසි වසින්න කියනවා. පින්වත්නි භාගතුන් වහන්සේ ඊට හරිය ලස්සන ගාතාවක් මතක් කරමින් කියනවා නාහං බතෝස්මි කස්සචේ. බුදුහාරු කියනවා මේ ලෝකේ ධනිය ගෝපාල මතක තියාගෙන තමන්ගේ කටයුතු සොයා බලා කරමින් ජීවත් වුණත් නුඹ කියනවනේ මම කිසි කෙනෙකුට දාසකම් කරන්නේ නැහැ මෙහෙකාරකම් කරන්නේ නැහැ කියලා. නමුත් ධනිය නුඹ තණ්හාවට දාසකම් කරනවා කිව්වා. ඒ තණ්හාවට දාසකම් කරන නිසා නුඹ දාසෙක්. මෙහෙකරුවෙක් නෙවෙයි කීමෙන්ම නුඹ කවදාවත් ඒකෙන් මිදෙලා නැහැ. ඇයි? ලෝකයේ හැම විටම ධනිය මතක තියාගන්න ලැබෙන දේ අඩු යයි කියලා තණ්හාවට වසඟ වෙලා සෑහීමකටපත් වෙන්නේ නැතුව ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මෙහෙකරුවෙක් නෙවෙයි කියලා නුඹ කොහොමද කියන්නේ? නුඹ තණ්හාවට මෙහෙකාරකම් කරනවනේ. බුදුහාමුදුර මතක් කරනවා ධනිය මම දීපංකර පාදමූලේ විවරණ ලබාගත්තු දැන් පටන් නුවන් ලබා ගැනීමට මං කටයුතු කළා. ඒ නිසා මම මේ ලෝකේ තෘෂ්ණාවට කවදාවත් මම දාසකම් කළත් නැහැ.
මම තෘෂ්ණාවට දාසකම් කරන්නෙත් නැහැ කිව්වා. ඒ නිසා වහල්භාවයෙන් දාසභාවයෙන් නිදහස්ව මම බොහොම හොඳට සතුට වෙනවා. ධනිය කැමැතිනම් වැස්ස වසින්න කියලා කියන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් වලට කිව්වා. ඇයි පින්නතුනි දැන් ධනිය මේ හැම ගාතාවක් අවසානයේ මොහු ප්‍රාර්ථනාවක් කරනවා. මම සතුටින් ඉන්නේ හැමදේම ඉවර කරලා තියෙන්නේ ඕනතරම් වැසි වසින්න කියනවා. බුදුහාර මතක් කරනවා ධනිය වහිනවනම් වහිනව කියලා කියන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් වලටනේ කිව්වා. ඊට පස්සේ ධනිය තව ගාතාවක් කියනවා. අත්තිවස ආත්ති දේනෝපා. ඒ කියන්නේ ධනිය මතක් කරනවා භාගතුන් වහන්සේ මගේ ළඟ දෙනුන්ගෙන් කිරි උරා බොන තරුණ පැටවු ඉන්නවා. ඒ වගේම කිරි ලබා දෙන එළදෙන්නු ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ගැබ්බර එළදෙන්නු ඉන්නවා. ඒක වහු පැටව මේ ලෝකෙට බිහි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න එළදෙන්නු ඉන්නවා. ඒ විතර නෙවෙයි වැඩිහිටි බවට පත් ගොනුන් සමග මෙවුන්දම් පතන වැස්සියන් මගේ ළඟ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මම නායක ගවයා මේ හරක්ගෙත් තින්නන පින් නායක ගවයෝ ඒ නායක ගවයා මොහු නාවනවා නාවලා සුදුසු විදියට සුදුසු තැන තියලා ඒ කියන්නේ මෙන්න මේ ගවයන් ටික ඒ කියන්නේ පින්වත්නි ප්‍රධාන ගවයෙක්ගේ පිටිපස්සෙන් යන තවත් ගවයෝ ඉන්නවා ඒ නායක ගවයා මොහු නාවනවා නාවලා ආදරෙන් මොහුට තවත් ගවයන් ටිකක් බාර දෙනවා. එහෙම බාර දීලා ඒ පළවෙනි ගවයා මුලින් යනකොට පින්වත්නි අනිත් අයත් පිටිපස්සෙන් යනකොට මේ පළවෙනියට යන ගවයා දේශනාවේ කියන්නේ පින්වත්නි ඔහු දන්නවා සිංහේ ඉන්න තැන වලහා ඉන්න තැන දන්නවා. ඒබඳු තැන් වලින් ඒ කියන්නේ නොසුදුසු තැන් වලින් බේරිලා තමන්ගේ අනිත් ගවයන් ටිකත් අරගෙන යන්න තරම් මගේ නායක ගවයන් බුදුහාන්නේ දක්ෂයි කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා ධනිය මතක තියාගන්න මේ ශාසනයේ නත්තිවසා නත්ති දේනෝපමා ගෝදරණියෝ පවේනියෝ තිනත්තේ මේ කියන්නේ පින්වත්නි ධනිය මේ ශාසනයේ කෙලෙසුන් තවමත් দমনය නොවු වැඩිහිටි ඒ කියන්නේ වැඩිහිටි සංඝ පිරිසක් ඉන්නවා කෙලස් තාම দমনය නොවුණු සංඝ පිරිසක් මගේ ශාසනයේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි බුදුහාර දේශනා කරනවා කෙලස් වැగిරෙන ගතිය නිසා පැවිදි පිරිසෙන් කොටසක් හරියට කිරි එළදෙන්නු වගේ කිව්වා. දැන් මේ ධනිය කිව්වනේ මට කිරි එළදෙන්නු ඉන්නවා කියලා. බුදුහාමුදුරු මතක් කරනවා කෙලස් වැగిරෙන ගතිය නිසා පැවිදි පිරිසෙන් කොටසක් කිරි එළදෙන්නු වගේ කිව්වා. ඒ විතරක් නෙවෙයි ගවයන් සමහර එළදෙන්නු සමහරලාට පින්නතුනි කිරි හංගනවා. බුදුහාමුදුරු මතක් කරනවා සංගවී ඇති රාගාදිය ඇති භික්ෂුන් වහන්සේලා මේ ශාසනය ඉනවා. ඒ කියන්නේ අනුසේ වශයෙන් පින්වත්නි. ඒ කියන්නේ ඒ සංගවිලා තියෙනම කෙලෙස්. නමුත් ඒ වගේ රූපයක්, ඒ වගේ ශබ්දයක් ආපහු දැක්කොත් ඇහුනොත් ඒ රාගයේ ක්ලේශයේ පින්නතුනි ආපහු මතුවෙන්න පුළුවන්. පින්නතුන් දන්නවන්නේ බුදුහාර බොහොම ලස්සන උපමාවකුත් අපිට කියලා දුන්නා. ඒ තමයි මේ කිරි තියෙන ගහකට පී පාරක් හරි පොළු පාරක් හරි ගැහුවොත් කිරි එනවාමයි. රාගයේ තියෙන සිතකට ලස්සන රූපයක් දැක්කොත් රාගය උපදිනවාමයි. කිරි නැති ගහකට වේලිච්ච ගහකට පී පාරක් පොළු පාරක් ගැහුවට කිරි එන්නේ නැහැ. ඒ වගේ තමයි රාගය නැති සිතකට මේ ලෝකේ මොනතරම් ලස්සන රූප දැක්කත් රාගයක් උපදින්නේම නැහැ කිව්වා. හරිම ලස්සනයි පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරන විදිය. ඊට පස්සේ ධනිය තවත් මේ ධර්මයේ මිහිර දැනිලා ධනිය තවත් ගාතාවක් කියනවා මේ කීලා නිකාතා අසම්පවේදී දාමා මුංජ මයා නවා සුසන්තතා. ඒ කියන්නේ පින්වත්නි මේ ධනිය කියන්නේ මේ ගවයන් බැඳලා තියෙන කණු බුදුහාමුදුරුවනේ පොළවේ හොඳට යටට ඒ කියන්නේ පොළව හොඳට හාරලා තමයි කණුව බැඳලා තියෙන්නේ. කණුව මේ හිටවලා තියෙන්නේ. ඒ හිටවපු කණුවල ගවයන් බැඳපු ලනුත් හරිම හයියයි. මම හිතන්නේ තරුණ වස්සන්ට වුණත් ඒ කඩන්න බෑ කිව්වා. ඔන්න ධනිය. දැන් ඔහු කියනවා අතචේ පත්තේසි පවස දේව ඕනතරම් වහි වහින්න කියනවා. භාගතුන් වහන්සේ මතක් කරනවා බොහොම ලස්සන ගාතාවක්. උන්වහන්සේ මේ ගාතාවේ මතක් කරලා කියනවා ධනිය නුඹ
කියනවා නුඹ පොළව හොඳට හාරලා කණු හිටවල ගවයන් බැදලා තියෙන කණුවල කියලා. හොඳ හයිය කඹ වලින් කියලා, ලණු වලින් කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා කඹෙන් බැදීම කෙලෙස් වලින් බැදීම කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි මේ භාගතුන් වහන්සේ මතක් කරනවා මේ නැවත නුඹ ඒ ගවයන් ලිහනවා ආපහු නුඹ ඒ කණුව ළඟ ගවයන් බදිනවා. මම නහි ජාතු ගබ්බසෙයන් පුරේතේති. මම ආයේ කවදාවත් මව් කුසකට නොවැතෙන විදියට මම ඒ සීල රැහන් මම බෙදලා දාලා තියෙන්නේ කිව්වා. කරලා දාලා තියෙන්නේ, කපලා දාලා තියෙන්නේ කිව්වා. පින්වත්නි බුදුහාර මතක් කරනවා ධනිය ඔබ බැඳීමෙන් සතුට වෙනවා. මම බැඳීම් කියන මේ ලෝකේ ඇත්තටම පිළිකුල් කරනවා කිව්වා. නුඹ ගවයන් බැදලා කියලා සතුට වෙනවා කිව්වා. නම් බැඳීම් කියනවා මේ ලෝකේ පිළිකුල් කරනවා කිව්වා. මම බලවත් වීරියෙන් යුක්තව උද්ධම්භාගීය සංයෝජන පහත්මම නැති කළා. ධනිය මම ඕරම්භාගීය සංයෝජන පහත්මම නැති කළා. හරියට කොයි වගේද ඇතෙක් රසකින්ද වැලක් කඩන්න වගේ. නුඹ කියනවා නුඹේ තරුණ වස්සන්ටවත් මේ වැස්සියන්ටවත් මේ ඒ ලනු කඩන්න බෑ කියලා. මම නිකන් ඇතෙක් රසකින්ද වැලක් කඩන්න වගේ කො මංගේ කෙලස් නැමැති කඹේ කෙලස් නැමැති ලනු මං කඩලා බිඳලා දැම්මේ. හරිම ලස්සනයි පින්වත්නි. පින්වත්නි මේ සියලු ગાථා ධනියත් කියනවා භාගතුන් වහන්සේ ඊට හරියනව ධර්මානුකූල ලස්සන පිළිතුරක් බුදුහාමුදුරුවෝ ධනියට සපයනවා. මෙහෙම සපයනකොට පින්වත්නි බුදුහාමුදුරුවෝ දැන් මේ දිව කණින් නේ පින්වත්නි මේ කියන්නේ භාගතුන් වහන්සේ ජේතවනාරාමේ ඉඳගෙන ධනියට ඇහෙන්නයි පින්නතුනි මේ ગાථා කිව්වේ. එදා අවසාන මොහොතේ මේ දේශනාවේ කියනවා බුදුහාමුදුරුවෝ ආලෝකයේ මුදා හැරියා. කොහාට ධනිය හිටපු තැනට පින්වත්නි. එතකොට ධනියත් කල්පනා කළා මගේ නායකයන් වහන්සේ මගේ උත්තමයන් වහන්සේ පැමිණියා. තමන්ගේ සිත පින්නතුනි ශ්‍රද්ධා ලෝකයේ මුදා හැරියා. භාගතුන් වහන්සේ පින්වත්නි රස් ආලෝකයේ මුදා හැරිය ධනියට. ධනිය කරපු දේ තමයි තමන්ගේ ශ්‍රද්ධා නැමැති ආලෝකයේ මුදා හැරියා. මේ ආලෝකය දැකලා ඇතමෙක් කිව්වනේ පින්වත්නි සූර්යාවත් උදා වුණාදෝ කියලා. කෙසේ හෝ වේවා මේ ධනිය මේ ගාථාවලට පැහැදිලා පින්වත්නි බ්‍රහ්මචර්යාවේ දෙන්නයි දැන් සූදානම. ධනිය භාගතුන් වහන්සේට කියනවා භාගතුන් වහන්සේ නිවනට ගියපු සුගතයන් වහන්සේ මේ ලෝකේ නිවනට ගිය සුගතයන් වහන්සේ ඔබ වහන්සේ ළඟ මං පැවිදි වෙනවා කිව්වා. ඒ පැවිදි වෙනවා කියන වචනේ ඇහුණු ගමන් මේකට කලබල වුණානේ පින්නතුනි මාරයා මේකට කලබල වෙලා බුදුහාමුදුරුවන්ගෙන් ධනිය පැවිදිලනවා කියලා මාරයා කරපු දේ තමයි පින්වත්නි මොවුන්ගේ බලය ඉක්මවන්න කැමති වුණා. මොවුන්ගේ කියන්නේ පැවිදිලන එක වළක්වන්න සූදානම් වුණා. මොවුන්ට බාධාවක් කරන්න ඕනේ කියලා ගිහිගේ ගුණ දක්වන්න පටන් ගත්තා. කවුද මාරයා? ඒ කියන්නේ ධනිය නුඹට මේ දැන් ඔය හරක්ගෙන් සතුරුනාට පැවිදුනාට පස්සේම සතුටු වෙන්න බෑ. ගිහි ජීවිතය කරන ඒවා පැවිදුනාට පස්සේම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ආදී දේවල් වලින් පැවිද්දෙන් ඕව වළක්වන්න ගිහිගේ ගුණ කියමින් මාරයා පින්වත්නි මේ ගාථාව කියනවා. මොකද්ද කියන්නේ? නන්දති පුත්තේහි පුත්තිමා. දරුවෝ ඉන්න කෙනා දරුවන් නිසා සතුටු වෙනවා. ගෝමිකෝ ගොහි තතේව නන්දති. ගවයන් ඉන්න කෙනා ගවයන් නිසා සතුටු වෙනවා. උපදී නරස්ස නන්දනා. මේ ලෝක කෙලස් තමයි මිනිස්සු සතුටු වෙන්න තියෙන එකම දේ. නහිසෝ නන්දති නිරූපදී. කෙලස් වලින් තොරව නම් මේ ලෝක සතුටක් ලබන්න පුළුවන් කමක් නැහැ. කවුද කියන්නේ? මාරයා. මේම ගාතාවක් මාරයා කිව්වට පස්සේ ගෙඩියකින් ගහලා තවත් ගෙඩියක් බිම දමන්න වගේ භාගතුන් වහන්සේ ඊට විරුද්ධ ලස්සන ගාතාවක් මාරයට ප්‍රකාශ කළා. මොකද්ද? සෝචති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගොහි තතේව සෝචති උපදී නරස්ස සෝචනා නහිසෝ සෝචති යොනිරූපදී. දැන් මේ මාරය කිව්වේ මොකද්ද? නන්දති පුත්තේහි පුත්තිමා. දරුවින කෙනා දරුවන් නිසා සතුටු වෙනවා කිව්වා. බුදුහාමුදුර දේශනා කරනවා සෝචති පුත්තේහි පුත්තිමා. දරුවෝ ඉන්න කෙනා දරුවන් නිසාම තමයි ශෝක කරන්නේ. මේ දරුවෙක්
මේ ලෝකෙට ජනිත කරන්න එහෙම එපා කියුනේ පින්නත් මේ කියන්නේ. ඒ දරුවා පුංචි කාලේ හදනකොට නැලවෙනකොට පෙරලෙනකොට ඒකලු සතුටක් තියෙනවා. නමුත් ඒ දරුවා ලෙඩ වෙනකොට අසනීප වෙනකොට ඒකම පින්න දුකක් බවට පත් වෙනවනේ. නමුත් ඒ දරුවා Tamanට කැමති විදියට ලෝකේ සමාජෙ හැදෙන්නේ නැති වෙනකොට එදාටත් වෙන්නේ පින්වත්නි ඒ අම්මට තාත්තට දුක් වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ කියනවා ගෝමිකෝ ගොහි තතේව සෝචති. ගවයන් ඉන්න කෙනා ගවය නිසාම තමයි ශෝක කරන්නේ. උපදින රස සෝචනා කෙලස් තමයි මේ ලෝකෙ මිනිස්සුන්ට දුක් වෙන්න තියෙන එකම කාරණාව. නහිසෝ සෝචති උරුපදී මේ ලෝකේ කෙලස් තමයි කිව්වා මේ ලෝකේ ශෝක කරන්න තියෙන මේ ලෝකේ එකම දේ. මෙහෙම පින්වත්නි අටුවාවේ දේශනාවේ සඳහන් වෙනවා මේ උපදී කියන්නේ පින්වත්නි කාම උපදී, කන්ද උපදී, ඒවා කෙලෙස් උපදී, අபிසංකාර උපදී. හතර ආකාරයක් තියෙනවා. එතන මේ පංචකාම සම්පත්තියේ සැප ඇතයි සලකා කටයුතු කිරීම පින්වත්නි ඒකට කියනවා කාම උපදී කියලා. ඊට පස්සේ මේ පංචකාම සම්පත්තියේ සැපේකයි කියලා ඉඳලා මේ සැපේකේ සලකා ඒක රඳවා තබා ගැනීම. නැත්නම් මේ රූපාදී පංචස්කන්ධයේ දුක පැවතියත් එහි සැපයක්යි සිතා ගැනීම තමයි පින්වත්නි. මේ පංචස්කන්ධයේ මේ දුකයි කියලා පැවතිය කියලා ඒක දැනගෙන හිටියත් පින්වත්නි ඒක සැපයක් කියලා හිතාගෙන ඉහැලෙනවා නම් ආන්න එකට කියනවා කන්දූපද කියලා. ඊට පස්සේ කියනවා කෙලෙස් සහගත බව අපාදුකට හේතුවෙන් ඒකට කියනවා පින්නතුනි කෙලෙස් උපද කියලා. කරන කියන සිතන කටයුතු වලින් මේ සියල්ල එකතු නිසා පින්වත්නි ඊළඟට කියනවා සංකා අபிසංකාර උපද කියලා. මේ තමයි උපදි හතර. ඉතින් බුදුහාමුදුරු දේශනා කළේ මිනිස්සු සතුටු වෙන්නේ මෙන්න මේවට කිව්වා. පංචස්කන්ධයේ දුකයි කියලා දැනගත්තත් ඒ පංචස්කන්ධයටම උපාදානස්කන්ධයටම පින්නතුනි මිනිස්සු සතුටු වෙනවා කිව්වා. ඉතින් පාපී මාරයාගේ මේ කීමට විරුද්ධව කියපු මේ ගාථාවෙන් මාරයාගේ මතය බෙදලමින් අවසන් වුණාට පස්සේ පින්වත්නි මෙතනත්ත කියන්නේ මේ දණීය ගෝපාලිය පින්නතුනි පැවිදි වුණා. පැවිදි වුණා විතරක් නෙවෙයි අරිහත් මග දක්වා තමන්ගේ ජීවිතේ අරගෙන ගිහිල්ලා ඒ විතරක් නෙවෙයි අරිහත් මග දක්වා බුදුහාමුදුරුවෝ මොහුට කරුණුත් පින්නතුනි දේශනා කළා. අන්තිමට දණියයි බිරිඳයි දෙදෙනාම පින්නතුනි පැවිදි වුණා. පැවිදි වෙලා අරිහත්ත්වයට දක්වා පින්නතුනි මේ ජීවිතය අරගෙන ගිය අරිහත්ත්වයේ පසක් කළා. කවුද? දණීය ගෝපාලයා. ඒ විතරක් නෙවෙයි මේ ගෝපල්ලෝ වාසය කරපු තැන නැත්නම් මේ දණීය ගෝපාලයා හදාගත්තු తాවකාලික හදාගත්තු නිවස පින්නතුනි අටුවාවේ දේශනාවේ අන්තිමට සඳහන් වෙනවා ගෝපල්ලෝ විසින් පින්නතුනි විහාරයක් ඇදුවා මෙතන පන්සලක් ඇදුවා. ඒ පන්සල තමයි මේ ගෝකුලංක විහාරය කියලා නමින් පින්නතුන් නම් කරලා තියෙන්නේ. එතකොට අද අපි ඉගෙන ගත්තේ දණීය ගෝපාල සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ තියෙන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ උරග වර්ගයේ සඳහන් වන බොහෝම ලස්සන දේශනාවක්. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහා නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ වැලිගම් මුල්ල පාර කිරිදිවැල පදිංචි පත්මාති කෝරළ මෑණියන් ඇතුළු පවුලේ දූදරු පින්වත් පිරිස. ඒ පින්නතුන් බලාපොරොත්තු වුණේ 2019 ජූලි 16 වන දින මිය පල්ලව සපත්වන්ට යෙදුණු පියාණන් වහන්සේ විමල් කිස්රිලාල් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සාංශාරික භවගාමී ජීවිතයේ සුවපත් වේවා. නිවනින්ම නිවේසන සෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුජීවත්ව සිටින පී.ඒ. ගුණවතී ආදරණීය මෞතුමියටත් පත්මාති කෝරළ මෑණියන්ටත් දූ දරුවන්ටත් ලේලිය ඒ වගේම බෑනාවරු සහ යනුරි සනුති මිනිබිරියන් දෙදෙනාටත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වාසය කරන සමන් කෑරගල ලාල් කෑරගල ඇතුළු ඒ පවුලේ පින්වත් හැමදෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්ට යැත්තන්ට සීල ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම
මේ වසංගතයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා බෙහෙසෙන සෞඛ්‍යංශයේ සහ ආරක්ෂකංශවල සෑම සීල දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. එයත්න්ටත් කායික මානසික සුවතාවේ සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ විසාද ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළ පත්මාති කෝරළ මෑණියන් ඇතුළු දූ දරුවන් සෑම සීල දෙනාටමත් ඒ වගේම අද ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැම දෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.